Now, so we are going to do the table of content. For that, I am going to have the mini paragraphs. So I make it equal rand within bracket 25 close bracket. So that means 25 paragraph can be taken automatically. So that takes 3 pages, right? දැන් මට මෙහෙම ඕනකම වෙන්නේ ඔයගොල්ලන්ට දැන් මේ අයි table of content එකක් කියන්නේ මොකද්ද පටුණක් නේද? පටුණ හදන්නේ පුතේ සාමාන්‍යයෙන් එක කොලයකට දෙකකට තුනකට නෙමෙයි. පටුණක් හදන්නේ කොල කීයකටද? ගොඩක් පිටු නේද? පොත් තියෙන එකට පිටු තියෙන එකට තමයි පටුණක් හදන්නේ. right? එතකොට අපි මේ පටුනේ අදාළ දේවල් කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න තමයි ලේසියෙන් තමයි පටුනක් හදන්නේ. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් පළවෙනි පිටුවේ තියෙන්න පුළුවන් පළවෙනි මාතෘකාව. ඊටව පිටුවක තියෙන්න පුළුවන් තව මාතෘකාව. ඒතර මාතෘකා ගොඩාක් තියෙන්න පුළුවන් නේ. දැන් අපි හිතමුකෝ මෙන්න මෙහෙම එකක් අපි හදනවා පොතක් ලියනවා ශ්‍රී ලංකාවේ වෘක්ෂ ලතා කියලා. ශ්‍රී ලංකාවේ වෘක්ෂ ලතා කියලා. එතකොට පළවෙනිම ගන්න ශ්‍රී ලංකාව කියන පොඩි විස්තරයක් දානවා පළවෙනි මාතෘකාව. දැන් පළවෙනි ශ්‍රී ලංකාව කියන්නේ මොකක්ද කියලා විස්තරයක් දානවා. ඊළඟට දානවා ශ්‍රී ලංකාවේ වෘක්ෂ ලතා කියලා දානවා. ඊට පස්සේ ඒ ගැන වෘක්ෂ ලතා ගැන ලොකු විස්තරයක් යනවා පිටු 3 4 5 යනවා. වෘක්ෂ ලතා යටතේ කොටස් 3කට කඩනවා හරි 4කට කඩනවා නම් අංශ මාතෘකා අපි හිතමුකෝ වෘක්ෂ ලතා තියෙනවා කඳුකර වෘක්ෂ ලතා පහත වෘක්ෂ ලතා වගේ වෘක්ෂ ලතා තියෙනවා එහෙම අපි කොටස් කරනවා. ඒතකොට ඒවා වෙන වෙන මාතෘකාවලට යනවා. ඉතින් මේවා ලියනවනේ. එතකොට ඔය කියන මාතෘකා එකම පිටුවේ නෙමෙයි තියෙන්නේ. එක පොතේ එක මාතෘකාවක් වෙන පුළුවන් 10 වෙනි පිටුවේ තව මාතෘකාවක් වෙනවා 20 වෙනි පිටුවේ තව මාතෘකාවක් වෙනවා 21 වෙනි පිටුවේ. ඒකේ අනුමාතෘකා තියෙන්න පුළුවන් නේද? එතකොට අපිට පොතේ අංගුසේ අනුමාතෘකාවක් ගැන දෙයක් හොයාගන්නවා ප්‍රග්ගල මොකද කරන්නේ? අර table of content එකට යනවා. නැත්තම් පට්ටට ගිහිල්ලා බලනවා අදාළ ඒරියා එක කොහෙද තියෙන්නේ. ඒ කියවලා බලලා ඒ පිටුවට අදාළ පෙරලා ගන්නවා. දැන් table of content එකක් තියෙන එක නේද? එහෙම නේද? දැන් ඔයගොල්ලන්ගේ අච්චුපත ගත්තොත් ඔයගොල්ලන්ගේ අච්චුපත ගත්තොත් පුතේ අච්චුපතත් එහෙමනේ. right. තුන්වෙනි පාඩමේ තියෙන පටන් ගන්න කොයි පිටුවේද? නැත්නම් අපි හැම පිටුවකම පෙරල ඉන්න බෑ. එහෙම ඕනේ නැහැ. තුන්වෙනි පිටුවේ තියෙන තුන්වෙනි පාඩමේ තියෙන කොයි පිටුවේද? ඒක table of content එක නේද? පටලට ගිය ගමන් අපිට බලා ගන්න පුළුවන්. කොයි පිටුවේද? මේක තියෙන ටක් ගාලා පිටු අංක පෙරලා ගන්න පුළුවන් අපිට. එහෙමනේ. අන්න ඒක තමයි මේකෙන් කරන්න හදන්නේ. හරිද? දැන් ඒක නිසා මම මෙහෙම කරන්නම්. දැන් මේකේ level තියෙනවා. ඔන්න පළවෙනි මාතෘකාව අංක 1. දැන් ඔක් යන ඔන්න ওই මාතෘකාවට අපි උනාට ලියන්න යනවා කියමුකෝ. right? මොනවද ලියන්න යනවා. මෙන්න අංක 1 යටතේ ඔහොම ලියන්න පුළුවන් අපිට පිටු ගාණක් ලියන්න පුළුවන් නේද? පැරග්‍රාෆ් කීපයක් ලියන්න පුළුවන්. සමහරට පිටු 10 15 වෙන්න පුළුවන් ලියලා තියෙන්නේ. ඒකේ යටතේ අනුමාතෘකාවක් තියලා ගමුකෝ. අපි අනුමාතෘකාවක් ගන්න මෙන්න මෙහෙම. right? ඒක මොකක් හරි එකක්. right? ඔන්න ඒකේ යටතේ අපි තව දේවල් ලියනවා වෙන්න පුළුවන්. ඔය වගේ ලියනවා. එතන පුතේ මේකට කියනවා level 1 මාතෘකාව. ප්‍රධාන මාතෘකාව. ප්‍රධාන මාතෘකාවට කියන level 1. ඒ මාතෘකාව යටතේ තියෙන මාතෘකාවට කියන level 2. දැන් මේක level 2 එකක්. නේද? දැන් level 1 level 2 කියලා තේරෙනවද? හදිස්සියෙම අපිට මේ මාතෘකාව යටතේ තව මොන හරි අනුමාතෘකා කීපයක් තියෙනවනේ. right තියෙන්න පුළුවන් නේ. ඒ මොනත් එක level 3. right? මේක යටතේ මොන හරි තියෙන්න පුළුවන්. right? ඔය එහෙම තියෙන්න පුළුවන්. right? ඔන්න ඒ ගැන තොරතුරු මේ ලියා ගන්නවා. එතකොට මේ මොකද්ද උඩම තියෙන්නේ level 1 මේක level 2 මේවා A කියන එක level 2 මේක level 3 මෙන්න මේ වචක level 3
දැන් අපිට ඊළඟට ආයෙ මෙහෙම තියෙද්දි තව ලෙවල් මේ අනුමාත්‍රිකාව මෙහෙම ගන්නත් පුළුවන්. දැන් එහෙම නැතුව මට ආයෙ level 2 එකට යන්න බෑ. දැන් මං ඉන්නේ level 2 එකේ. මට ආයෙ ඕන level 1 එකට යන්න පුළුවන්. මේ ඉතින් level 1. මෙතන level 1. එතකොට පුතේ මේවා මොනවද මේ level 1. මේක level 1. එතන මේක level මොකද්ද? level 1 මේක level 1 මේක level 1. එහෙනම් මේ මොකද්ද මෙතන තියෙන level කීයද? 2 level 2 මේක level 2 මේක level 2 මේක level 2 මේක එතකොට level 3 level 3 මේක level 3 මේ level 3 මේක level 2 මෙන්න මේක level 2 මේක level 1 දැන් ඔයගොල්ලන්ට පැහැදිලි level 1 2 3 කියන්නේ මොනවද කියලා පැහැදිලිද levels කියන්නේම පැහැදිලි වෙන්න ඕනේ ඒක පැහැදිලි වුණොත් තමයි ඊළඟ ටික තේරෙන්නේ නැත්නම් තේරෙනව අඩුයි ඒ අනුමාත්‍රිකා සහ අනුමාත්‍රිකා අතර අනුමාත්‍රිකා දෙන්නම් ඒ level වශයෙන් තමයි යන්නේ දැන් අපි බලමු මේවා කොහොමද මම දැන් මේ එකම පිටුවේ නිසා ඔයගොල්ලන්ට table of content එකේ page 1 කියලා වැටේ හැබැයි ඔයගොල්ලෝ මේවා select කරේ වෙන වෙන පිටු වල නම් ඒ පිටු ඔටෝ වැටෙනවා අර table of content ඔටෝ වැටෙනවා දැන් අපි මොකද කරන්නේ මේක select කරලා අපි යනවා table of contents කියන එකට ගිහිල්ලා ඉස්සෙල්ලා මම කරන් levels ටික add කරගන්නවා හොඳයි මම මේක select කරනවා මේක level 1 ද 2 ද 1 මෙතන add text කියන එකට ගිහිල්ලා click කරලා level 1 select කරන්න. හොඳයි මෙතනට යන්න මේක level 1 ද 2 ද 3 ද 2 එහෙනම් මෙතනින් ගිහිල්ලා click කරලා level 2 select කරන්න. මේක level 3 select කරන level 3 මේක level 3 මේක level 3 මේක level 3 මේක level 2 මේක level 2 මේක level 2 මේක level 1 මේ උඩ බලාගෙන කතා කරන්නලක ඔයගොල්ලෝ ගල් ගිරලා දින්නේ මොනවද කරන්නේ හැමෝම හයියෙන් කියන්නේ මේ level මොකද්ද 1 හැමෝම 1 તો සමහර අය කියන්නේ නැහැ නේ සාලුක කියන්නේ අය මොකද්ද මේක level 1 2 3 ද 1 මම ප්‍රශ්න අහන්නේ ඔයගොල්ලෝ මාත්‍රික ඉන්නවද කියලා බලන්නයි ඉන්නේ ඔයගොල්ලෝ උඩ බලාගෙන එහෙ ඉන්නවා කියන්නේ නැතුව අම්මලා හිතේ ඔයගොල්ලෝ චිත්‍ර ෆිල්ම් එකක් බල ඉන්නවා කියලා ඒ උඩ බලාගෙන ඉන්නව ඔහෙ නේද වෙන්නේ අයියෙන් කෑගල කියන්න ඕනේ level 1 ඊළඟ එක level 1 එකම 1 ওই විදියට ඕගොල්ලන්ගේ තියෙන levels ටික ඔය වගේ add කරන් යන මුළු පිටුව පුරාම කියන්නේ පිටු තියෙනවා නම් 50ක් ඒ 50ටම ওই විදියට level මොකක්ද කියලා සඳහන් කර කර යන්න ඉච්චරයි level 1 නම් level 1 ඔය විදියට add කරන් යනවා levels ටික ඉච්චරයි ඊට පස්සේ අවසානයේදී මොකද කරන්න ඕනේ ඕගොල්ලෝ පළවෙනි පිටුවට ගිහිල්ලා right ඒ වගේ පළවෙනි පිටුවට ගිහිල්ලා තමයි මේ table of content කියනට ගිහිල්ලා click කරලා ඒකෙන් table of content කියන click කරලා ඒකෙන් තමන්ට කැමති විදියට table එකක් ගන්න custom table content තමන්ට ඕන මේ මොන මේක නම් මේක කැමති එකක් select කරලා right okay කියන්න එතකොට ඒකට අනුව table content එක වැටෙනවා දැන් අර ඒ කියන මොහොතේදී ඒ අදාළ මාතෘකා තියෙන කොයි page එකද ඒ page එක විදිහට සඳහන් වෙනවා ඒක ගන්න පේන මේ විදිහට අපිට ලේසියෙන් හොයාගන්න පුළුවන් table of content එක. ඒක ඔක පළවෙනි පිටු දාන එක තමයි කරන්නේ. පැහැදිලිද? Are you clear with the table of content or do you have still questions of the problem? sir
yes ඕකේ 20 දාන්න පුළුවන්ද? ah ඒ කියන්නේ පිටු අංක 20 කියලා එන්න පුළුවන්ද? පිටු අංක 20 20 ඔව් එහෙම දාන්න පුළුවන්ද? පිටු අංක 20 නෙවෙයි පිටු අංක 50 60 70 වුණත් වෙන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ සඳහන් කරන මේකේ තියෙන දර අනුව තමයි වෙනස් වෙන්නේ. උදාහරණයක් මේ හතරවෙනි එක DFG කියන එක තියෙන කීයද? දෙවෙනි පිටුවේ ඒක නිසා අංක 2 ආවේ. එකමඩ තුන්වෙනි පිටුවට අංක 3 එනවාක. ඒක ඔටෝමැටිකලි දා ගන්නවා ඒක. අපි හිතමුකෝ දැන් මේ DFG කියන එක දෙවෙනි පිටුවේ තියෙන්නේ කියලා. right දෙවෙනි පිටුවේ තියෙන්නේ මේ. නමුත් මම මෙතනට ඇවිල්ලා තව මොනවා හරි මම ඇඩ් කරන් යනවා මෙහෙම. මම ඇඩ් කරන් ගිහිල්ලා right ඔබලගේ දැන් මේ DFG කියන එක තියන්නේ කීවෙනි පිටුවේද? තුන්වෙනි පිටුවේ. ඒක තියෙන කීයද? තුන්වෙනි පිටුවේ. දැන් අපි ගිහිල්ලා බැලුවොත් ඔකට පේන්නේ DFG තාමත් තියෙන 2 කියලා. ඒ වගේම මෙතන මම ගොඩක් ඕපන් කරා මොනවද? level 3 ගොඩක් ඕපන් කරා. ඒවා මෙතන මම ඇඩ් කරන්න තියෙනවා පෙන්වන්නේ. හැබැයි ඇඩ් කරොත් පෙන්වනවා. ඇඩ් ටෙක්ස්ට් කියලා දානවනේ ඒතකොට තමයි පෙන්වන්නේ. right දැන් DFG කියන එක තියෙන්නේ දෙවෙනි පිටුවේ කියලා කියන්නේ. නමුත් ඇත්තට දැන් තියෙන්නේ තුන්වෙනි පිටුවේ. එහෙනම් අපි මේ table of content එක මොකද කරන්නේ? මෙහෙම සිලෙක්ට් කරලා අපි මොනවද කරන්නේ? අප්ඩේට් කරන්න ඕනේ. right මෙහෙම ගිහිල්ලා මේක මෙන්න මෙතනට ගිහිල්ලා update tables කියලා තියෙන්නේ. අන්න ඒක අප්ඩේට් කරන්න ඕනේ. right enter update page number only. page number විතරක් අප්ඩේට් කරන්නද? update entire table. මේ table එකම අප්ඩේට් කරන්න දෙනවා. okay entire table okay දාන්න. දැන් ඔකට පේනවා ඇති මේ මම දාපු ඒ ටික ඔක්කොම අප්ඩේට් වෙලා මේ ඔටෝමැටිකලි අප්ඩේට් වෙලා අර මෙන්න මේවා ටික level 3 වලට ඇවිල්ලා නේ page number 3 වලට ඇවිල්ලා ඔටෝමැටිකලි මේවා අප්ඩේට් කරගන්නවා යා. අපි කරන්න ඕනේ නැහැ. මේකේ තියෙන විශේෂත්වය ඔන්න ඕකයි. table content එකේ තියෙන විශේෂත්වය ඔන්න ඔය දේ තමයි. right තව ප්‍රශ්න තියෙනවා අහන්න තේරෙනද? So level level වලට කඩන්න මේක අර levels වලට කඩන්න මේ control keys තියනවද? නෑ නෑ එහෙම ගන්න නෑ. අපි page එක type කරන විදියට. පාන හරිද තේරුණාද? සෙනුකි තේරුණාද? ඔව් සර්. සර් ඔව් සර් එතකොට සාමාන්‍යයෙන් ඔය මේ Microsoft Word එක pages කොච්චර ප්‍රමාණයක් විතර මේ ගන්න පුළුවන්ද? අපෝ ගොඩ ඕන තරම් පුළුවන්. හරි. එහෙමනම් මට ඕන මෙන්න මෙහෙම දෙයක්. රුවන්ගේ තේරුණාද ඔයාලට? ඔව් සර්. right. ඕගොල්ලෝ table of content එක කියන්නේ පොතක් වගේ මේවා කරලා බොරු එකක් වුණාට කමක් නැහැ. පොතක් වගේ type කරලා පිටු 15ක 20ක විතර ඒ දැන් වල ඔයගේ levels දාලා ඒ levels add text කරලා ඊට පස්සේ පළවෙනි පිටුවට ගිහිල්ලා table of content එකක් දාන්න ඕනේ. දාලා ඒ දාපු table of content එකෙන් මොකද කරන්න ඕනේ? මේ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න ඕනේ. ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන රෙඩි කරලා තියාගන්න ඊළඟ සුමානේ ක්ලාස් එකට ආපුවම නම් බලන යාමෝගෙම ස්ක්‍රීන්ෂොට් එක. right එහෙම නැත්නම් රෙඩි කරලා ස්ක්‍රීන්ෂොට් එකක් කොන්නෙත් නෑ හැබැයි මේ වගේ ටේබල් ඔෆ් කන්ටෙන්ට් එකක් අද ෆයිල් එකක් සේව් කරලා තියාගන්න. මේ වගේ ෆයිල් එකක් සේව් කරලා තියාගන්න. සේව් කරන
table of content කියලා නම් save කරලා තියාගන්න. ඒතර මම ඊළඟට ආපහු මට share කරලා බලා ගන්න පුළුවන්කම තියෙනෝනේ table of content එකක් කියන්නේ මොකක්ද කියලා. පුළුවන් වෙයි නේද? පුළුවන් සර් හැබැයි බොරු වේවනේ. ආ බොරු වේවනේ. බොරුව තමයි යන්නේ. ඇත්තේවා තියෙනවද? හරි. දැන් ඩක් ගාලා කරන්න බලන්න විනාඩි 2 3ක් මෙතන වැඩි 5ක් දෙන්නම්. වැඩි 5කට ඩෙවලොප්මන්ට් එක කරලා පෙන්නන්න මට. Third lesson, data representation methods in the computer system. හරි මේක හරහා අපි බලමු ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ කියලා. එතකොට අපි දන්නවා මේකෙදී data representation කියන්නේ මොනවද? ඊළඟට number systems කියලා හතරක් තියෙනවා මොනවද? ඊළඟට number system අතර conversions කරන්නේ කොහොමද? ඊළඟට data storage capacity ගැන, coding ගැන, code system ගැන ඒවා තමයි අපිට මේ පාඩමේ කරන්න තියෙන්නේ. අපිට මේ පාඩම අලුත් පාඩමක් නෙමෙයි මම හිතන ගිය අවුරුද්දක් මේ පාඩම කළා. මම නැවතත් මේ පාඩම කරනවා දැන් ටට්ටක් ගාලා හොඳට බලා ගන්න මුල සිට අග දක්වා ආයෙමත් අපි කරනවා මතක තියාගන්න. ආයෙමත් රිපීට් වෙන්නේ නැහැ. මේක ඔයාලා දක්වා අද කරන එක විතරයි. ඊට පස්සේ ඒක නිසා හොඳට අහගන්න තේරෙන කරනවා අහන්න. ඊට පස්සේ අපි පාස් පේපර්ස් එක යද්දි මේව නැවත රිවිෂන් එකක් කරනවා මිසක් මේ පාඩමක් වශයෙන් කියනවා නෙමෙයි. පුතේ පාඩමක් කරනවා රිවිෂන් කරනවා කියන්නේ දෙකක්. හොඳට මතක තියාගන්න. රිවිෂන් කියලා කියන්නේ කරපු පාඩමක් නැවත මතක් කරමින් ඉස්සරහට යනවා මිසක් පාඩම කරනවා නෙමෙයි. පාඩම කරනවා කියලා කියන්නේ මුල සිට අග දක්වා නොතේරෙන හැම දෙයක්ම තේරුම් අරගෙන ඉස්සරහට යන එක තමයි පාඩමක් කරනවා කියලා කියන්නේ. Now we are doing the lesson. So we are doing each and everything we explain and we discuss everything now. But later on we don't explain like that. We just go through reminding everything only in the revision lessons. Clear? ඒ නිසා ඔයගොල්ලෝ හැමෝම හොඳට අහගෙන ඒ වගේම තේරෙන්නේ නැත්නම් දෙතුන් වතාවක් හරි අහගෙන හොඳට ක්ලියර් කරන සබ්ජෙක්ට් එක හොඳට දාගන්න. ඒක නැතුව නිකන් ඔහේ ආවට ගියට යන්න එපා. අනේ මේක අපි කල්පයක් නේ මට කොහොමද යන්නේ මෙනි කියලා නිකන් සුළු කොට හිතන්න එපා. හොඳයි. When we are talking about this lesson, now here computer data representations. So we should know how to represent the data in the computer, right? අපි කම්පියුටර් එකේ කීබෝඩ් එකකින් E කියලා ගහුවොත් කම්පියුටර් සිස්ටම් එකේ කොහොමද ඒක යන්නේ? ගිහලා සේව් වෙන්නේ කොහොමද? කොහොමද එයා අඳුනාගන්නේ මේක Aද Bද කියලා? ඒක තමයි මෙතන අපි ස්ටඩි කරන්න යන්නේ. right? දැන් මෙතන තියෙනවා කීබෝඩ් එකෙන් අපි A කියලා ගහනවා. මෙතන එයා අකුර. ඒක අපිට තේරෙන භාෂාවෙන්. අපි ගහන මේ A කියන එක එයා පරිවර්තනය කරගන්නවා මැෂින් එකට තේරෙන භාෂාවට. ඒ කියන්නේ දෙකේ පද සංඛ්‍යාව. ඒව කන්වර්ට් කරන තමයි කම්පියුටර් ඇතුලේ ප්‍රොසෙස් වෙන්නේ. කම්පියුටර් ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ ආය අපිට කම්පියුටර් ස්ක්‍රීන් එකට ඒ තොරතුරු ගේන්නේ A කියන එක ගේන්නේ නැවත වතාවක් අර දෙකේ පාදේ 10 පාදයට කන්වර්ට් කරගෙන. තේරුණාද? ඒකයි මම මෙතන පැහැදිලි කරන්නේ. කීබෝඩ් එකෙන් ගහනවා P කියලා
ගාපුවාම කම්පියුටර් ඇතුලේ වැඩ කරන්නේ 1010 method එකට. ඊට පස්සේ අපි නැවතත් කම්පියුටර් ස්ක්‍රීන් එක ප්ලේ කියලා පේනවා. අපිට තේරෙන භාෂාව නැවත පරිවර්තනය වෙනවා. අන්නේ ක්‍රියාවලිය කරන්නේ මේ number system කියන methods වලින් තමයි කරන්නේ. number system. right? ඒක තමයි අපි ඉගෙන ගන්න මේ number system කියන එක යටතේ. එහෙනම් අපි ලියාගමු මෙන්න මේ පොඩි විස්තරයක් ඔකන. right? ලියාගන්න මම කියන්නම්. In this lesson, we are going to study how the data is going to store, how the data is going to store in the computer system. Whatever we typed, whatever we input, to the computer system, it converts into computer's language. It converts into computer's language. Within bracket, Shenul ඔයාගේ ඔය headphone එක අයින් කරන්න ඔයා ලියන්නේ නෑ මට පේන්නේ නැහැ ලියනවා කියලා. වෙනස්. headphone එක අයින් කරන්න. දන්නේ නැද්ද මම headphone ගාගෙන ඉන්න එපා කියලා කියනවා කියන්න. within bracket ලියන්න computer language කියන within bracket ලියන්න binary language. හරිද? right. අපි බලමු එහෙනම් මෙහෙම ලියාගන්න. number system කියලා ලියලා මෙහෙම ලියන්න. there are ඔයගොල්ලෝ ඊළඟ වාක්‍ය ලියන්න. there are ඊළඟ sentence එක there are such four number system. There are such four number system
there are such four number system that we have to follow. That Further, there are many such. There are such four number system that we have to follow. That we have to follow as following. That we have to follow as following. දැන් ඔයගොල්ලෝ මෙන්න මේ number system කියලා ලියලා මෙන්න මේ chart එක ඇඳගන්න. Sir, I must අන්තිම line එක කියන්න පුළුවන්. අන්තිම line එක right. තරුෂ දේවමින කියන්න බලන්න අන්තිම ඒ වාක්‍යය. There are such number systems that we have to follow as following. That we have to follow as following. හරි දැන් මේ chart එක අඳ ගන්න බලන්න number system කියලා මේ තියෙන මෙතන binary octal decimal hexadecimal base එක number of alphabetic characters එක ලියා ගන්න. ඉවරයිද? ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. Good evening, sir. සාමාන්‍ය
ඉවරයි සර්. right හරි දැන් මම මෙතන තියෙනවා use of binary numbers in computer data representation කියලා. ඒ කියන්නේ පුතේ අපි යම් දෙයක් දානවාද කම්පියුටර් එකට ඒක සේව් වෙන්නේ අපේ කියන භාෂාවෙන් නෙමෙයි කම්පියුටර් කියන භාෂාවෙන් කම්පියුටර් දෙන භාෂාවෙන්. ඒක තමයි 0.1 කියන භාෂාව. ඒ කියන්නේ පුතේ කරන්ට් එක දානවා නැත්නම් off කියනවා. කරන්ට් එක නැහැ කියන එක off කියන එක තමයි බිඳුව කියලා ගණන් ගන්න. කරන්ට් එක තියෙනවා කියන එක තමයි අපි 1 කියලා ගණන් ගන්න. ඒ කියන්නේ on එක 1යි off එක බිඳුවයි කියලා තමයි ගණන් ගන්නෙ. right? ඒතර කම්පියුටර් තේරෙන්නේ ඔය 1 සහ බිඳුව කියන සංකේත වලින් ඉදිරිපත් කරන data. right? අපි ඒකයි කියන්නේ දත්ත අපි ඕනම දෙයක් පින්තූරයක් වෙන්න පුළුවන්. වීඩියෝ එකක් වෙන්න පුළුවන්, ඔඩියෝ එකක් වෙන්න පුළුවන්, ඇනිමේෂන් එකක් වෙන්න පුළුවන්. මේ ඕනෑම එකක් සේව් වෙන්නේ මොනවා මතද? මේ 10 කියන සංකේත භාවිතා කරමින් තමයි සේව් වෙන්නේ කම්පියුටර් සිස්ටම් එක ඇතුලේ. ඒතර අපි ඒක තමයි ඒවා කොහොමද වෙන්නේ කියන එක තමයි අපි ස්ටඩි කරන්න යන්නේ. ඒතර මේ හැම එකක්ම පුතේ ගණිතම ගැටලු තමයි. මේ කම්පියුටර් හැම එකක්ම ක්‍රියාත්මක වෙන්නේ මොනවද? ගණිතය ගණන් ගැටලු ගණිතම ගැටලු තමයි වෙන්නේ. දැන් අපි ගියොත් එහෙම ඔයගොල්ලන්ට පේනවා ඇති මේ පාටක් රිප්‍රසන්ට් කරන්න ගියත් එයා RGB ෆෝමැට් එකෙන් අපිට ගණන් හදලා කැල්කියුලේට් කරලා මෙන්න මේකයි කියලා පෙන්නුම් කිරීමක් තමයි කරන්නේ. ඒ කියන්නේ RGB කියන්නේ පුතේ red green blue නේ. red මෙච්චරයි green මෙච්චරයි blue මෙච්චරයි කියලා මේ දෙන්නේ. red 135 blue 31යි green 120යි. එහෙනම් මෙන්න මේ කියන ගණන් ටික right ඒක කන්වර්ට් කරනවා දෙකේ පාදලා කන්වර්ට් කරලා ඒනක තමයි එයා රිප්‍රසන්ට් කරන්නේ එයාගේ කම්පියුටර් සිස්ටම් එක ඇතුලේ. පැහැදිලිද? අපි කියන ඕනම එකක් සින්දුවක් වෙන්න පුළුවන් ෆිල්ම් එකක් වෙන්න පුළුවන් මේ හැම එකක්ම එයා කන්වර්ට් කරගන්නේ මොන කෝඩ් එකකටද 10 මෙතඩ් එකට තමයි එයා කන්වර්ට් කරගන්නේ. පැහැදිලි නේද කියන එක? ඒතර ඒක තමයි අපි කොහොමද වෙන්නේ කියලා ස්ටඩි කරන්නේ මේක හරහා. right දැන් ඒතර මෙතන නම්බර් සිස්ටම් වර්ග 4ක් ගැන කතා කරනවා. එකක් තමයි ඩෙසිමල්, බයිනරි, ඔක්ටල්, හෙක්සාඩෙසිමල් කියන නම්බර් සිස්ටම් 4. right දැන් මේ නම්බර් සිස්ටම් 4ෙන් මිනිහා කියන පුජ්‍යලයා වැඩිපුරම සමීප වෙලා තියෙන වැඩිපුරම ඉගෙන ගන්න තියෙන මොන නම්බර් සිස්ටම්ද? binary decimal number system. මිනිස්සු කියන අපි පොඩි කාලේ ඉගෙන ගන්න මොන number system ද? decimal number system. decimal number system. අයිය අපි එහෙම කියන්නේ. දැන් උදාහරණයක් වශයෙන් මම මෙතන දානවා 26 අඩු කරන්න 7ක් 26න් 7ක් අඩු කරන්න. දැන් බලන්න 6න් 7ක් බැරි නිසා මෙයාක් කියලා ගන්නවා මේ පැත්තට. ඒතකොට ඒකයි මේ 6යි 7යි 7න් 7ක් ගියාම බිඳුවයි. ඒතර මෙතන ගිහින් එකක් ගියාම මෙතන එකයි ඉතුරු වෙන්නේ 10යි. හරි නේද? හරිනේ හදුවා මං ගාන. මෙතුක මොකද කියන්නේ? විකාශ් හරිනේ හදුවා මං. වැරදි. අඩේ හරිද සර්? මං හදුවා හරිනේ. සෙනු කිව්වා කියන්නේ හරිද නේ? වැරදි සර්. ඒ වැරදි සෙනු කි මොකද්ද වැරදි? 10න් 7ක් ගියාම 9ක් තමයි. ඒ පුතේ මං අර දෙකෙන් ඉල්ල ගන්න එකයි නේද? දෙකෙන් ඉල්ලගත්තාම එකක් ඒ එකයි අර 6යි 7ක් වෙනවා. 7ක් වෙනවා.
ඒ අතෙන් 7ක් අඩු වුණාම බිඳුවයි. අතෙන් දෙක එකක් කියලා ගත්තානේ ඊළ ගත්තාම දෙකෙන් තියෙන එකයිනේ. ඉතින් හරිනේ මං හැදුවා. ඔව් සර් හරි. නදියට විතරයි තේරෙන්නේ මම හදුවා. සෙනුගේ හරි නේද හැදුවා? ඒත් ඉතින් සර් ඒක නෙමෙයි normal විදිය දැන්ට අපි ඉගෙනගෙන තියෙන්නේ. සාමාන්‍ය දේ මොකද්ද? ඒක අපි දැන්ට ඉගෙනගෙන තියෙන විදිය නෙමෙයිනේ. එහෙනම් කොහොමද කියලා තියෙන්නේ? ඉතින් එහා පැත්තේ එකක් ගත්තාම මේක 16 වෙනවා කියන එක දැන්ට ඉගෙනගෙන තියෙන්නේ. කොහෙද මම 16ක් ඉල්ලගත්ත එකයි ඉල්ලගත්තේ. ඔව් ඉතින් ඉතින් 10 පාදිලක් අන්න හරි. දැන් ඕකොල්ලෝ මම එකක් ඉල්ලගත්තාම ඒක එහා පැත්තට ගියාම 10ක් යනවා කියලා කියනවා. ඒ කියන්නේ මොනව පදනම් කරගෙනද? ඒක 10 ස්ථානේ තිබ්බ නිසා. කොහොමද 10 ස්ථානය කියලා දන්නේ ඔයගොල්ලෝ? කොහොමද කියන්නේ 10 ස්ථාන කියලා මොකුත් නැහැ කියලා බාප්පා. ඒක තමයි මම කියන්නේ. ඒක තමයි පොඩි කාලේ ඉඳන් ඉගෙනගෙන තියෙනවා. මේ 10 පාදයේ ගොඩවල් මේකේ තියෙන්නේ කියලා. ඉතින් මිනිස්සු කියන අපි පොඩි කාලේ ඉඳලා ඉගෙනගෙන තියෙන්නේ මොනවද 10 පාදයේ සහිත නම්බර් සිස්ටම්. ඒ නිසා තමයි අපිට 10 පාදයේ නම්බර හුරු අනිත් ඒවා හුරු නැත්තේ. ඒතර 10 පාදයේ නම්බර් සිස්ටම් නිසා තමයි එකකින් අනිත් පැත්තකට යද්දි පිටිපස්සට යද්දි 10 ගොඩක් බවටපත් වෙන්නේ. 10 ගොඩක් ඉස්සරහටදී එකක් බවටපත් වෙන්නේ ඒකයි. උදාහරණ මේක 10 පාස් සංඛ්‍යාවක් අපි චූටි කරගෙන ඉඳගෙන දිනස තමයි අපි කියන්නේ මේ අර දෙකෙන් එකක් ගියාම එහාට 10ක් එනවා. ඒ 10 6 16යි 16න් 7ක් අඩු වුණාම 9යි දෙකෙන් එකක් ගියා 1යි 19යි කියලා එන්නේ එතකොටයි. නේද? ඒ අපි 10 පාදේ කියලා දන්න නිසා. හරිනම් හරි විදියට නම් ඔය මෙන්න මෙතන 26 ගාව යටින් 10 කියලා ලියන්න ඕනේ. හරිනම් මේ 7 ගාව යටින් 10 කියලා ලියන්න. මේ 10 පාද සංඛ්‍යාවක් කියලා පැහැදිලි කරන්න. නමුත් අපි හැමෝම එකම දේ විතරක් ස්ටඩි කරන නිසා 10 පාද කියලා අපි ලියන්නේ අපි දන්නවා 10 පාද කියලා. අපි කියන එකට අන්ඩර්ස්ටුඩ් කියලා. ඒ නිසා අපි ලියන්නේ අපි හැමෝම 10 පාද කියලා දානවා තමයි වැඩි කරන්නේ. ඒකයි. දැන් තේරෙනවද? තර ඒ මිනිහා කියන අපිට අපි ඉගෙනගෙන තියෙන්නේ මොන පාද සංඛ්‍යාවද? ඩෙසිමල් නම්බර් සිස්ටම්. එහෙම නැත්නම් 10 පාද සංඛ්‍යාව. නමුත් පරිගණකයට තේරෙන්නේ නැහැ මේ කතන්දරේ. එයාට තේරෙන්නේ දෙකේ පාද සංඛ්‍යාව. අපි කියනවා බයිනරි නම්බර්ස් කියලා. 1 සහ බිංදුව කියන එක. එතකොට 10 පාද සංඛ්‍යාව සහ 1 සහ බිංදුව කියන බයිනරි සංඛ්‍යා අතර පරස්පර විරෝධී ක්‍රමයකට තමයි මේක යන්නේ. අන්න ඒක නිසා තමයි අපි ඉගෙන ගන්නේ අපිට තේරෙන භාෂාවේ යම් දෙයක් කම්පියුටර් කරාද ඒක කොහොමද පරිගණකයේ තේරෙන භාෂාවට පරිවර්තනය කරන්න කියලා ඉගෙන ගන්න එක තමයි අපි මේ කරන්න යන්නේ. එවැනි නම්බර් සිස්ටම් ගොඩක් තියෙනවා. ඒ වගේ 4ක් අපි ඉගෙන ගන්නවා. ඒ 4 ගැන තමයි කතා කරන්නේ. දැන් ක්ලියර්ද මොකද්ද මේ ඩෙසිමල් නම්බර් සිස්ටම් කියන්නේ කියලා? ඉතින් පුංචි කාලේ ඉඳලා අපි ඉගෙන ගත්ත ඩෙසිමල් නම්බර් සිස්ටම් ඒකේ මොනවද තියෙන්නේ? බිංදුවේ ඉඳලා 9 දක්වා කම්බිනේෂන්ස් තියෙනවා. බිංදුවේ ඉඳලා 9 දක්වානේ. ඩෙසිමල් බිංදුව 9 දක්වා තියෙනවා. හරි. දැන් අපි මේකේ බේස් එක නැත්නම් රෙඩික්ස් කියලා කියනවා. නැත්නම් බේස් එක 10. ඒකේ ඩිජිට්ස් පාවිච්චි කරනවා අපි කීයක්ද? බිංදුවේ ඉඳලා 9 දක්වා. right? ඒ කියන්නේ කම්බිනේෂන්ස් වියකේ අවස්ථා. ඒ කියන්නේ පුතේ මේ 10 පාද සංඛ්‍යාව නැත්නම් බයිනරි ඩෙසිමල් වලදී අපි මේ බිංදුව සහ බිංදුව 1.9 දක්වා කියලා පාවිච්චි කරගෙන ඕනම සංඛ්‍යාවක් ලියන්නේ. අපි දෙමකෝ ලක්ෂ 25 3,65 380 මේ ඕනෑම සංඛ්‍යාවක් නියෝජනය වෙන්නේ මොනවා භාවිතා කරලාද? බිංදුවේ සිට 9 දක්වා කියන ඉලක්කම් සංකරණය තුලින් තමයි අපි මේ නම්බර්ස් රිප්‍රසන්ට් කරන්නේ. පැහැදිලිද? ඊට එහා දෙයක් ඒක නෑ.
ඒ නම්බර් සිස්ටම් එකේ 0.9ත් අතර විතරයි තියෙන්නේ ඊට එහා නැහැ. දැන් අපි ගත්තොත් ඒවා හැදිලා තියෙන හැටි නේද? පළවෙනි කොලම් එක එකේ ඒවා. ඊළඟ කොලම් එකේ තියෙන්නේ 10 ඒවා. ඊළඟ කොලම් එකේ තියෙන්නේ 100 ඒවා. ඊළඟ තියෙන්නේ 1000 ඒවා. ඊළඟට තියෙන්නේ 10000 දසදහස් ඒවා. මොකක්ද වෙලා තියෙන්නේ මේ? බිඳුවේ 10 බිඳුවේ බලය 10 එකේ බලය 10 දෙකේ බලය 10 තුනේ බලය 4 බලයම. තේරෙනවද ඔයගොල්ලන්ට? එතකොට 10 බිඳුවේ බලය තමයි 1 2 3 4 5 7 8 9 කියන්නේ. 10 එකේ බලය තමයි 10 20 30 40 කියන්නේ. ඔය විදිහට අපි මේකට කියනවා මොකක්ද කියලාද ඝනක රාමුව නේද? මේක තේරුම් නැති අය ඉන්නම් කියන්න බෑ මට දැන්. කාටද තේරුම් නැත්තම් කියන්නේ? තේරුණා. right. තාඩේගේ මැසේජ් දාන්න එපා තේරුම් නැහැ කියලා. ආදි තේරුම් නැත්නම් තේරුණා මම කිව්වනේ මුලදීම පටන් ගද්දී මම මේ හැම එකක්ම කතා කරන්නේ පාඩමක් නිසායි ඊළඟ කතා කරන්නේ පාඩමක් හැටියට නෙමෙයි ඊළඟ කතා කරන්නේ රිවිෂන් එකක් හැටියට. රිවිෂන් වලදී මේ වගේ පාඩම් කරගෙන ඉන්නේ මතක් කරන විතරයි කරන්නේ වේගෙන් යනවා. ඒකයි මම කරන්න කියන්නේ. හොඳයි. එහෙමනම් අපි ලියාගමු. ඊළඟ ලියා ගන්න converting decimal number into converting decimal number into හරිද? හරි මොකද්ද නරින් මොකද්ද මම ලියන්න දුන්නේ? converting decimal number into binary number. Binary number. right මාත් අපි ලියාගමු එකක් මෙන්න මෙහෙම උදාහරණයක්. තිහය කියන 10 පාදය කීබෝඩ් එකෙන් කම්පියුටර් ගැහුවොත් අපිට කොයි වගේද පෙන්වන්නේ? ඒ කියන්නේ දෙකේ පාදේ මොකද්ද කියලා අහන්නේ. right උදාහරණ වශයෙන් ලියාගමු ඊජි දාරගෙන ඉන්න.
right කොහොමද අපි කරන්න ඕනේ මේ 30 දෙකෙන් බෙදාගෙන යන්නේ බෙදෙන තාක්කල් එතකොට අපිට ගන්න පුළුවන් දෙකේ පා සංඛ්‍යා මොනවද කියලා right උදාහරණයක් 30 බෙදනවා දෙකෙන් එතකොට 15යි ඉතුරු නැහැ අපි ආයෙ බෙදනවා මේ 15 දෙකෙන් එතකොට කීයද උත්තරේ 7යි ඉතුරු 1යි අපි ආයෙ බෙදනවා මේක ආයෙ බෙදනවා දෙකෙන් 3යි ඉතුරු 1. ඔව් දෙකෙන් බෙදපුවාම 3යි ඉතුරු 1යි අපි ආයෙ බෙදනවා මේක දෙකෙන් 1යි ඉතුරු 1යි අපි ආයෙ බෙදනවාද මේක බෙදන්න බෑ මොකද දෙකෙන් බෙදෙන්නේ නැහැ මං කියන්නේ බෙදෙන තාක්කල් විතරක් බෙදන්න කියලා දැන් ඔයගොල්ලන් අච්චු පොත නම් ඒකත් බෙදලා තියෙනවා තේරුමක් නැහැ ඒ නිසා මේ යන්න ඕනේ දැන් මෙතන ඉවරයි බෙදන්න බෑ එහෙනම් මේ පැත්තට ගන්න උත්තරේ මේ ඇදලා උඩට ගන්න උත්තරේ මොකද්ද 1යි 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 බිඳුවයි 1 4යි බිඳුවයි 1 4යි බිඳුවයි හරි ඔක ලියාගන්න උදාහරණ වශයෙන් ඉවරයි සර්. හොඳයි තව එකක් කරමු අපි 78 10 පාදය කන්වර්ට් කරන්න බෑන්ද දෙකේ පාදේ 78 හරි සර් ඉවරයි. මොකක්ද ආපු උත්තරේ 1.1.1.0 එකයි බිඳුවයි 1.1.1.0 එකයි බිඳුව එක එක එකයි බිඳුව
හරිද ඒක ඔයගොල්ලන්ට? හරිද? රුවන්ගේ උත්තරේ කියන්නේ 1.2 1.3 1.2යි 1.3 මේක දාවේ අනිත් අයට සර් මට ආවේ 1.2යි 1.1.1 ආ අනිත් අය මටත් ආවේ සේම එක තිබුණා. කොයි එකද? මටත් 1.2යි 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 1.1.1 අහහ හරි 78 නේ මන් දුන්නේ. ඔව් සර්. ඩිසාසිව්වත් දාය 1.2යි 1.3යි 0 පහන් 1.2 1.3යි 0 රවිෂ්ක සෙමික 1.2යි 1.1.1 ආයි කියන්නේ 1.2යි 1.1.1 ඔව් හරි උත්තරේ එන්න ඕනේ 1.2යි 1.3යි 0 හරිද? රයිට් තව එකක් දාන්න 450 excuse me sir. ඔව් සර් බයිනරි කරනකොට තුනෙන්වත් බෙදන්න පුළුවන් නේද සර්? ඒක ප්‍රයිම් නම්බර් එක. මොකක්? සර් තුනෙන් බෙදන්න බැද්ද සර් බයිනරි කරනකොට? බෑ බෑ තුනෙන් බෙදන්න බෑ දෙකෙන් නිසා I හරි මොකද මන් දුන්න ගාන? 450 150 250. හරි ඉක්මනට ගන්නකො හරි සර්.
කොනිත් අයගේ හරි සර්. තාම සමහර අය හදනවා ඉක්මනට හදන්න. හරි හොඳයි උත්තරේ මොකක්ද ආවේ රවිස්කෝට? එකේව 3යි බිංදුවේව 4යි 1යි බිංදුව. ඒක හරිද දේවින්දි? මට ආවේ වෙන උත්තරයක්. මොකක්ද? 1.3යි 1.2යි එකේව 2යි බිංදුව. සර් මට ආවේ 1.1යි බිංදු 3යි බිංදුවයි 1යි බිංදුව. අපට ගොඩක් වෙනස් වෙනවා. සර් මට ආවේ එකේව 3යි බිංදු 4යි 1යි බිංදුව. ඒක තමයි සර් මටත් ආවේ. මම දුන්නේ 70 sorry 450. 450 නේ. ඔව්. 450 නේ. එතකොට 450 වුණාම බයිනරට එන්නනේ 1.3යි බිංදු 4යි 1යි බිංදුව. 1.3යි බිංදු 4යි 1යි බිංදුව. ඒකද ආවේ උත්තරේ? ඔව් සර්. ඔව්. එහෙම ආපු නැති අය නැවත ආය හදන්න. සර් මොකද සර් උත්තරය ආවේ? 1යි 1.3යි බිංදු 4යි 1යි බිංදුව. හරිද? right. දැන් අපි ඊළඟ දවසේ ඉඳලා කන්ටිනියු කරනවා. තව දෙයක් මට කියන්න ඕන ඔයගොල්ලන්ට. ඔයගොල්ලන්ට මෙතනින් හැමලාමේකටම ඒ වගේම ඔයගොල්ලන්ගේ දෙමව්පියන්ටත් මේක විශේෂ ස්තුතියක් කියලා කියන්න. මොකද හේතුව වගේ අපේ මේ වයිෆ්ගේ අම්මා ආන්ත්‍රා වුණා ගිය සුමානේ ආන්ත්‍රා වෙච්ච වෙලාවේ ඔයගොල්ලෝ හැමෝම මට කෝල් කළා, කතා කළා, ඒ වගේම උදව් කළා. විශේෂයෙන් මෙතන ඉන්නවා කියපු දෙනෙක් ගොඩාක් මහන්සි වෙලා ඒ සඳහා මට සෑහෙන සපෝට් එක දුන්නා. ඉතින් ගොඩාක් ස්තුතියි. ඒ ස්තුතිය වචනයෙන් මට කියන්න නිම කරන්න බෑ. ඉතින් දෙමෝපියෝ බොහොම කැපවීමෙන් මට කතා කරා, ඒ වගේම මට උදව් කළා. ඉතින් ඒ අයට ගොඩාක් ස්තුතියි කියලා කියන්න. ඒ වගේම ඔයගොල්ලන්ට ස්තුතියි කතා කරලා මාත් එක්ක දුක බෙදාගත්තට. ඉතින් ඒක එහෙම කිරීම පුතේ මට විතරක්
කළා කියලා හිතන්න එපා. ඒක කළේ ඔයගොල්ලන්ගේ ආගමික වත්තිගත ගත්තොත් තමන් ආගමේ අය නම් ග්‍රෑන්ඩ් කරා සමාන. හේතුව මට කරපු නිසාවටම නෙමෙයි. ඒ තුලින් ඔයගොල්ලන්ට දෙයක් ලැබෙනවා. ඒ දෙමව්පිය ඔයගොල්ලන්ට හොඳ ආදර්ශයක් දෙනවා. ඔයගොල්ලෝ ඒ කළ ක්‍රියාව තුළින් ඔයගොල්ලන්ට අනාගතයට යම්කිසි සපෝට් එකක් ලැබෙනවා. ඉතින් ගොඩාක් ස්තුතියි පුජ්‍යලිකව මට යම්කිසි වාසියක් ඒ වගේම හිත සැලසීමක් හිත හයියක් ඔයගොල්ලෝ මාත් එක්ක මේ හිටපු ගැන ඉතින් ගොඩාක් ස්තුතියි හැමෝටම නැවතත් දෙමව්පියන්ට කියන්න මම කිව්වා කියලා ඒකට ගොඩාක් ස්තුති කළා කියලා. right පුළුවන්කමක් වෙලා හැකියමෝ මම ඒ අයට පුජ්‍යලිකව කතා කරනවා නම් පොදුවේ හැමෝටම මම ගොඩක් ස්තුති කළා කියලා කියන්නේ. ඒක එහෙම තියේදී ෂෙනුල් පොඩ්ඩක් නතර වෙන්න ඊළඟට ෂෙනුකි මට ක්ලාස් එකෙන් පස්සේ කෝල් එකක් දෙන්න. වෙන මොකද අහන්න තියෙනවද පුතේ ඔයගලන්ට? සර් කන්ටෙන්ට් පේජ් එකේ ඊළඟ සතියේ බලනවාද? පහන් අපි ලකුණු දුන්නා පහන් ස්කෝලේදී. කොහෙද ගියේ පහන්? ස්කෝලේ ආවේ නැත්තේ ඇයි? ආවා. ඉතින් මම ලකුණු දුන්නානේ. ඒ පස්සේ දෙන්නා කියලා කිව්වේ. ලකුණු දුන්නේ නැහැ සර්. දුන්නේ නැහැ සර්. සාලුක ලකුණු දුන්නේ නෑ. මොකක්? ඔයා මම පීරියඩ් එක ඉවරලා ඇහුවා සර් ගෝ පස්සේ දෙන්නා කියලා. ඒද බීද සීද සාලුක? සී. එතකොට ලකුණු දුන්නා නේ මම. නෑ. කවුද ක්ලාස් ටීචර් ඔයාලගේ? දුන්නේ. ක්ලාස් ටීචර් කවුද? ටිරොන් සර්. දුන්නේ නේ right. කර්මයට වාගාව දැන් නෑ පේපර්ස් ටික. ඉස්කෝලේ තියෙන්නේ. හෙට දෙන්නම් ඕන්න. කනගාටුයි කියන්න ගොඩාක් සාර්ථක නෑ. හැබැයි මම B එකේ ආයෙ දුන්නා නේද? B එකේ ආයෙ ලකුණු දුන්නා නේද? ඔව් සර්. ඔව් සර් දුන්නා. ඔව් B එකේ ආයෙ ලකුණු දුන්නා. C එකේ ආයෙ දෙන්න බැරුව ගියා මට. හෙට දෙන්න අවශ්‍ය නම් මම. right වෙන මොකද ගැටලු තියෙනවද අහන්න?